තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සතුරෙක් සතුරෙකුට යම් අනර්ථයක් සිදු කරයිද, වෛරී පුද්ගලයෙකු තව කෙනෙකුට යම් අනර්ථයක් සිදු කරයිද, ඊටත් වඩා වැඩි අනර්ථයක් අයහපතෙහි පිහිටුවාගත් තම සිත තමාට සිදු කරයි. එනිසාවෙන් සිත යහපතෙහි පිහිටුවාගෙන සසර ජය ගනු පිණිසම අද ඔබ ශ්‍රවණය කරන්නා වූ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සදැහැති ඔබ සැමට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. සදහැවතුනි, ඒ අනුව මේ උතුම් වූ දේශනාව පවත්වන්නට අප සෑම දිනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාලා ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි සියලු දෙනා ගෞරවනීය ස්වාමීන් වහන්සේ নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. මිරිහාන නුගේගොඩ පදිංචි පින්වත් ත්‍රිමාන්න හෙට්ටිආරච්චිගේ චන්ද්‍රාවතී මෑණියන් ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසයි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකේ සීහනාද වර්ගයේ සඳහන් වන මදුපිණ්ඩික සූත්‍ර දේශනාව. මදුපිණ්ඩික සූත්‍රය. මදු කියලා කියන්නේ පින්නතුනි මේ පැණිවලට. පිණ්ඩික කියලා කියන්නේ පිඬක්. මේ පිඬක් බඳු ලස්සන දහම් කරුණු රාශියක් එකතු කරමින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ලස්සන සූත්‍ර දේශනාවක්. මේ පිඬක් වගේ. මේ දේශනාවට මූලික වෙන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළේ. නිග්‍රෝධාරාමය කියන්නේ බොහොම විශේෂයි මේ ශාසනයට. හේතුව තමයි ඉෂ්ටි පක්ෂයට නැත්නම් භික්ෂුණී ශාසනය ආරම්භ කළේ නිග්‍රෝධාරාමේදී. පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේගේ පුංචි අම්මා ප්‍රජාපති ගෞතමිය දේවතාවක් බුදුහාමුදුරන්ට ගිහින් කිව්වේ භාග්‍යවතුන් වහන්සේ මමයි මේ දෙතනින් කිරි දුන්නේ. ඔබ වහන්සේගේ අම්මා නැති වෙච්ච වෙලාවේ. ඒ නිසා ස්ත්‍රීන්ට මහානකම දෙන්න කිව්වා. එදා බුදුහාමුදුරුවෝ කිව්වා පුංචි අම්මේ
කිරි දුන්නට මහානකම දෙන්න බෑ කිව්වා. කිරි වෙනයි මහානකම වෙනයි. එතකොට ඔබ වහන්සේගේ අම්මා මගේ අක්කා නැති වෙච්ච වෙලාවේ මමයි කිරි දුන්නේ. ඉස්ටීන්ට මහානකම දෙන්න ආයිමත් බුදුහාමුදුරුවෝ කිව්වා කිරි වෙනයි මහානකම වෙනයි. ඒ නිසා කිරි දුන්නට මහානකම දෙන්න බෑ කියලා. නමුත් තුන්වෙනි වතාවේ පින්නතුන්ට මතකයි යශෝදරාවත් ඇතිව තවත් කුමාරිකාවරු 500ක් එක්ක ප්‍රජාපති ගෞතමිය එදා නිග්‍රෝධාරාමයට ගියේ. ගේට්ටුව ළඟ හිටියේ දරුවෙක්. ඒ දරුවට කතා කරලා කිව්වා පුතේ පන්සලේ ඉන්නවද ඇහුවා ආනන්ද හාමුදුරුවෝ. මේ නිග්‍රෝධාරාමේදී. ඇතුළට ගියේ නෑ එදා. ගේට්ටුව ළඟට ගිහිල්ලා පුතේ පන්සලේ ඉන්නවද ඇහුවා ආනන්ද හාමුදුරුවෝ. ඉන්නවා මේ. පුළුවන් නම් ආනන්ද හාමුදුරුවන්ට ගේට්ටුව ළඟට වඩින්න කියන්න කිව්වා. මේ පන්සලේ. මේ දරුවා අහනවා ප්‍රජාපති ගෞතමියගෙන් කවුරු ආව කියලාද මම ආනන්දහන්ට කියන්නේ? පුතේ ආනන්ද හාමුදුරුවන්ට කියන්න බුදුහාමුදුරුවන්ට කිරි දුන්න පුංචි අම්ම වෙල්ලෙන්නමයි කියලා. එතකොට ආනන්දහරු දන්නවා කිව්වා. අනේ මේ දරුවා ගිහින් කිව්ව සැනින්ම ආනන්ද හාමුදුරුවෝ ගේට්ටුව ළඟට වැඩියා. ඒ වුණාට අඳුනන්නවත් බැරි වුණා පුංචි අම්මා. ඇයි ඒ? යොදුන් ගානක් මිරිවැඩි සංගලවක් නැතුව ආපු මේ ගමනේදී සමහර ස්ටීන්ගේ පින්නතුනි පතුල් පැලිලා ලේත් ආවා. මේ ආවේ මහාන වෙන්නමයි සිවුරු සුවඳ හොයන්නමයි මේ ආවේ. ආයි යන්න නෙවෙයි ආවේ. චතුරංගනී සේනාවක් නැතුව කවදාවත් එළියට බහින්නේ නැහැ ප්‍රජාපති ගෞතමිය. එදා තමයි චතුරංගනී සේනාවක් නැතුව එළියට බහැව පළවෙනි දවසේ. ඒ නිසා ආනන්දහන්ට අඳුරන්න බැරි වුණා. ඇයි පුංචි අම්මා මෙහෙම කියලා. ඒ විතරක් නෙවෙයි කෙස් ටිකත් බාලා තනියෙන් නෙවෙයි 500ක් එක්ක මේ යශෝදරාවත් මෙතන ඉන්නවා. ස්ටීකට කෙස් කියලා කියන්නේ බොහෝ වටින දෙයක්. මේ ස්ටීන් අතර මේ කෙස් කපපු ස්ටීන් අතර හිටියා කියනවා පංච කල්යාණී එකක් තියෙන කේස කල්යාණී විතරක් තියෙන කාන්තාවෝ. කිසිම ලෝභකමක් නැතුව ස්ටීන් සිවුරේ සුවඳ හොයන්න නැත්තම් මහාන වෙන්න කෙස් ටික කැපුවා. ස්ටීන්ට තියෙනවනේ පංච කල්යාණියක්, කේස කල්යාණී, මාංශ කල්යාණී, දන්ත කල්යාණී, වයක් කල්යාණී සහ චවි කල්යාණී. එතකොට මේ කැපුවේ පංච කල්යාණියෙන් එකක් කේස කල්යාණිය. කේස කල්යාණිය මේ කෙස් ටික දිගට තිබුණු තරමට කේස කල්යාණීට අයිති වෙන්නේ නැහැ. ඒ කෙස් අග ස්ටීන්ගේ කෙස් ටික පීරුවට පස්සේ කෙස් අග උඩ බලාගෙන තියෙන්න ඕනේ. පනාවෙන් පීරුවට පස්සේ කෙස් අග උඩ බලාගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි කේස කල්යාණියට අයිති වෙන්නේ. දැන් මෙහෙම හුවයි කියලා මේව කරන්න එහෙම මහන්සි වෙන්න උනන්දු වෙන්න එපා. එහෙම දැන් පිහිටන්නේ ඒව පිහිටන්නේ පිනති ධාර්මික මහා කාන්තාවන්ට විතරයි. ඉතින් කෙසේ හෝ ප්‍රජාපති ගෞතමිය නිග්‍රෝධාරාමේ පන්සලට ඇවිල්ලා බුදුරජාන් වහන්සේ හම්බ නොවි ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ ආනන්ද හාමුදුරුවනේ දෙවතාවක් මම භාග්‍යතුන් වහන්සේගේ මහානකම ඉල්ලුව ස්ටීන්ට දුන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා ස්ටීන්ට මහානකම අරන් දෙන්න කිව්වා. පින්නතුන්ට මතකයි එදා ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට පෙරත්ත කර කිව්වේ බුදුහාමුදුරුවනේ එහෙම කරන්න එපා. ඔබ වහන්සේගේ අම්මා නැති වෙච්ච වෙලාවේ ඔබ වහන්සේට කිරි දුන්න පුංචි අම්ම විල්ල ඉන්නේ. මහානකම නොදී යවන්න එපා. එදා බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද ස්ටීන්ට මහානකම දෙන්න බැරි කමක් නැහැ. ආනන්ද අනාගතේ ස්ත්‍රී පක්ෂේ වැඩි වෙනවා. ඒ කියන්නේ අනාගතේ එහෙම ස්ත්‍රීන්ට මහානකම දුන්නොත් මේ ශාසනය වැඩිපුර මහාන වෙන්නේ ස්ත්‍රීන්. එතකොට භික්ෂුණී ශාසනය බහුල වෙනවා. භික්ෂු ශාසනය අඩු වෙනවා. බැරි වෙලාවත් නිකමට හිතන්න ආනන්ද අනාගතේ මේ ශාසනයේ අධර්මවාදී බලවේගයක්. ඒ කියන්නේ ධර්මයේ විකෘති කරන පිරිසක් අනාගතේ ලෝකෙ ඉස්මතු වුණොත් එදාට භික්ෂුණී ශාසනයේ තියෙන නැත්තම් ස්ත්‍රීන්ගේ තියෙන දුර්වලත්වයේ දැක අධර්මවාදීන් කරන්නේ මොකද? තව තවත් ධර්මයේ විකෘති කරනවා. ස්ත්‍රිය කොතනක් දුර්වලයි. මේ පහත් කළ සලකනව නෙමෙයි. පිරිස වැඩි නම් පින්නතුනි එතන තමයි බලය වැඩි. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒතකොට භික්ෂුණී ශාසනය බහුල වුණොත් භික්ෂුන් වහන්සේලා අඩු වුණොත් භික්ෂුණී ශාසනය තමයි බහුල වෙන්නේ.
හැබැයි ධර්මයේ විකෘති කරන පිරිසක් අනාගතයේ ලෝකෙ ඉස්මතු වෙච්ච දවසට එදාට ස්ත්‍රීන්ට තනියෙන් නැගී හිටින්න බෑ. අද වුණත් රහසක් නෙවෙයි මේ සසුනේම සමහර අය තථාගතයන් වහන්සේගේ ධර්මය විකෘති කරන්න උත්සාහවන්ත වුණා. ඉතින් ඒ බඳු අවස්ථාවකදී අද භික්ෂුණී ශාසනය බහුලව තිබුණා නම් මීටත් වඩා හොඳට ඒ දේ සිද්ධ කරනවා. නමුත් භික්ෂු ශාසනය බහුලව තිබුණ නිසා එහෙම මේ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් නිසා බුදුරජාන් වහන්සේ මතක් කළේ පුංචි අම්මට මේ මහානකම දෙන්න බැරි හේතුවක් අනිත් එක ආනන්ද ස්ත්‍රීන්ට මහානකම දුන්නොත් මේ ශාසනය මගෙන් පස්සේ තියෙන්නේ අවුරුදු 5000යි කිව්වා. දුන්නොත් ස්ත්‍රීන්ට මහානකම නොදුන්නොත් ආනන්ද මගෙන් පස්සේ මේ ශාසනයේ තියෙනවා කිව්ව අවුරුදු 10000ක්. දැන් දුන්නු නිසා තියෙන්නේ 5000යි. ඒකෙනුත් දැන් 2564ක් මේ වෙනකොට අවසන් වුණා. මේ නිග්‍රෝධාරාමේ තමයි මේ සියල්ල සිද්ධ වුණේ. ඉතින් මේ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන්නේත් මේ මදුපිණ්ඩික සූත්‍රය දේශනා කරන්නේත් නිග්‍රෝධාරාමේදී. එදා පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ දානේ වළඳලා සවස් කාලේ බුදුහාමුදුරුවෝ කැලෑවට වැඩම කරලා බෙලි ගසක් මුල බුදුහාමුදුරු වැඩ හිටියා. දේවදත්ත පාක්ෂික දණ්ඩපාණි. දණ්ඩපාණි කියලා කියන්නේ මෙයාගේ අතේ නිතරම තියෙනම සැරයටියක්. ඒක නිකන් ලීයක් නෙවෙයි. දේශනාවේ සඳහන් වෙන හැටියට ඒ සැරයටියට රත්තරන් ආලේප කරලා තියෙන්නේ. රත්තරන් සැරයටියක් ඒක ආලේප කරපු. මොහු කොයි වෙලාවෙත් මේක අතේ තියාගෙන දණ්ඩපාණි කියන්නේ නිසයි. ශාක්‍ය වංශේ. හැබැයි ශාක්‍ය වංශේ උනාට දේවදත්ත පාක්ෂික. බුදුහාමුදුරුවෝ බෙලිගස මුල වැඩ ඉන්නව දැකලා මේ දණ්ඩපාණි භාගතුන් වහන්සේට වන්දනා කළේ නැහැ. අනේ වෙන කෙනෙක් නම් වඳිනවනේ. මෙයා වන්දනා කළේ නැහැ. වන්දනා කරන්නේ නැතුවම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දණ්ඩපාණි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මොන වගේ දෘෂ්ටියක් තියෙන කෙනෙක්ද? මේ ලෝකයට ඔබ වහන්සේ මොකද්ද ප්‍රකාශ කරන්නේ? මේක තමයි අහපු ප්‍රශ්නේ. ඔබ වහන්සේගේ දෘෂ්ටිය මොකද්ද? ලෝකයට ප්‍රකාශ කරන දේ මොකද්ද? බුදුහාමුදුරුවෝ මතක් කළා දණ්ඩපාණි දෙමිනිසුන් සහිත ලෝකේ මම කිසි කෙනෙක් එක්ක කවදාවත් මං වාද කරන්නේ නැහැ. මගේ ළඟට ආවොත් මං අහපු ප්‍රශ්නයකට උත්තර දුන්න මිසක මම කවදාවත් ලෝකයේත් එක්ක වාද කරන්න යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි දණ්ඩපාණි මම ලෝකයේත් එක්ක කවදාවත් ගැටෙන්න යන්නෙත් නැහැ. බුදු කෙනෙක් හැටියට මම ලෝකයක් මවාගෙන මම මේ ලෝකෙට ඉපදුනේ නැහැ. තිබිච්ච ලෝකයේ තුල තමයි මමත් ඉපදුනේ. නමුත් මේ ලෝකේ මොකද්ද කියලා ලෝකේ අවබෝධ කරගෙන දැන් මම ලෝකයේ ඉක්මවා ගිය දෙමිනිසුන් අතර ඉන්න සාස්තුන් වහන්සේ. කොච්චර ලස්සන ප්‍රකාශයක්ද ඒක? ඔව්. ඒ කියන්නේ බුදුහාමුදුරු මතක් කළේ මම ලෝකයක් මවාගෙන මම මේ ලෝකෙට ඉපදුන්නේ නැහැ. තිබිච්ච ලෝකයේ තුල තමයි මමත් ඉපදුනේ. නමුත් දැන් මම ලෝකයක් අවබෝධ කරගෙන දැන් ලෝකයක් ඉක්මවා ගියපු කෙනෙක් තමයි භාගතුන් වහන්සේ දෙමිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි. ඒ විතරක් නෙවෙයි දණ්ඩපාණි මං වස්තුකාම ක්ලේශකාමයන් කියන මේ හැම දෙයකින්ම දුරු වෙලා සැකයක් මගේ හිතේ කවදාවත් කොතනකවත් නැහැ. තෘෂ්ණාවක් මගේ හිතේ කොතනකවත් නැහැ. මේ භවයේ පිළිබඳව කිසිම ආසාවක් දණ්ඩපාණි මට නැහැ. ඉතින් මේ වගේ දෘෂ්ටියක් ඇතුවයි මම මේ ලෝක ජීවත් වෙන්නේ. එතකොට දණ්ඩපාණි ඇහුවේ ඔබ වහන්සේගේ දෘෂ්ටිය මොකද්ද? මේක තමයි මගේ දෘෂ්ටිය. ඊට පස්සේ ඇහුවා ඔබ වහන්සේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ මතක් කළා මම ලෝකෙටම ප්‍රකාශ කරන්නේ අරිහත්ත්වය කිව්වා. කෙටියෙන්ම කියනවා නම්. ඒ කියන්නේ කෙලෙස් නැති කරන්නමයි මම ලෝකෙට දේශනා කරන්නේ. පින්වත්නි දේවදත්ත පාක්ෂික දණ්ඩපාණි මේ ප්‍රශ්න ඇහුවේ බුදුහාමුදුරුවන්ගෙන් යමක් අහගන්න ඕනේ කියන අදහසින් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඒක දැනගත්තා. අසතුටෙන් මේ හම්බුණු නිසා මුණ ගැහිච්ච නිසා අහන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ඒ නිසා ඇහුවා මිසක යමක් දැනගන්න ඕනේ කියන අදහසින් අහපු දෙයක් නෙවෙයි මේක. දේශනාවේ එහෙම සඳහන් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේකට පිළිතුරු දුන්නේ මේ අහපු ප්‍රශ්නෙට භාගතුන් වහන්සේ පිළිතුරු නොදුන්නා නම් එදාට වෙන්නේ මොකද්ද?
බුදුහාමුදුරු මේක දන්නේ නෑ කියලා දණ්ඩපාණි තවත් තැන් වල ගිහින් කියනවා මම බුදුහාරුගෙන් ප්‍රශ්නයක් අහුව උත්තර දී ගන්න භාගතුන් වහන්සේට බැරි වුණා කියලා බුදුහාමුදුරන්ට චෝදනා කරනවා. ඒ චෝදනාවෙන් නිදහස් වීම සඳහායි භාගතුන් වහන්සේ මේ උත්තරේ දණ්ඩපාණිට දුන්නේ. මේ විදියට බුදුහාමුදුරුව දණ්ඩපාණිට මේ ධර්ම දේශනා කළාට දණ්ඩපාණි කලේ මොකද්ද? නලර රැලි ගැහුවා. නලර රැලි ගන්නවලා සරියටියත් අරගෙන රත්තරන් පාට සරියටියත් අරගෙන හැරමිට්ටත් අරගෙන යන්න ගියා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා රැස් වුණා. රැස් වුණාට පස්සේ භාගතුන් වහන්සේ මතක් කළා මහණෙනි මම නිග්‍රෝධාරාමේ දවල් දානේ වළඳලා සවස් කාලේ මහා වනයේට වැඩම කරලා බෙලිගසක් මුල බැං වැඩ ඉන්නකොට දණ්ඩපාණි ආවා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. නමුත් දණ්ඩපාණි යමක් දැනගන්න ඕන ආසාවෙන් අහපු දෙයක් නෙවෙයි. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේක අපිට හොඳ අවස්ථාවක්. දණ්ඩපාණිට මේ දහමින් වැඩක් නැත්නම් මේ දහමින් වැඩක් අපිට තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දණ්ඩපාණිට කෙටියෙන් දේශනා කරපු දේ භාග්‍යවතුන් වහන්සේ දැන් අපිට භික්ෂුන් වහන්සේලාට මේක විස්තර වශයෙන් කියලා දෙන්න කිව්වා. එදා බුදුහාමුදුරු වදාලා භික්ෂුන් වහන්සේලාට දෙවියන් සහිත ලෝකේ මහණෙනි කිසිවෙක් සමග මං කවදාවත් විරුද්ධවාදීව මම කවදාවත් ඇලෙන්න යන්නෙත් නැහැ. ඒ වාගේ මම කවදාවත් මහණෙනි ගැටෙන්න යන්නෙත් නැහැ. මේ ලෝකේ තියෙනව මහණෙනි වස්තුකාම ක්ලේශකාම වලින් මිදිලා අවබෝධ කරගත යුතු දහමක් මේ ලෝකේ තියෙනවා. එතකොට කාම පරිදාහෙන් දැවෙන පුජ්‍යලයකට ඒ දහම අවබෝධ කරගන්න බෑ. කාමයන්ගෙන් නික්මිලාම තමයි ඒ දහම අවබෝධ කරගන්න ඕනේ. මේ කතාව තේරෙනවනේ? ඒ කියන්නේ කාමෙන් පිච්චෙන කෙනෙකුට මේ දහම මේ තරම් වැටහෙන්නේ නැහැ. ඇයි? අවිද්‍යාවෙන් වැසී තිබෙන නිසා. දහමක් අවබෝධ කරගන්න උත්සාහ වෙනව නම් වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් මිදිලා නයිස්ක්‍රම්යෙන් යුක්තව තමයි ඒ දහම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. කාමෙන් පිච්චෙන කෙනෙකුට බෑ කිව්වා. ඇයි? ඒ පුජ්‍යලයේ හිතේ කාමයේ වැඩි වෙන්න දැවෙන්නේ කාමයේ නිසා දහමකට ඒ හිතේ ඉඩක් නැති වෙනවා. කාමයේ ගැන කියනකොට පින්නතුන්ට මතක ඇති බුදුහාමුදුරුව අපිට දේශනා කළා අර කුෂ්ඨයක් ඇදිච්ච මිනිස්සෙක් ඉන්නවා. කුෂ්ඨයක් ඇදිච්ච මිනිස්සෙකුට රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට දුකයිද සැපයිද? රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට දැන් කුෂ්ඨයක් ඇදෙන්නේ. ඒ කුෂ්ඨේ රත් වෙච්ච ගිනි කබලක් ළඟට 1000 ස්පර්ශ වෙන්න. පිච්චෙන නෙවෙයි. 1000 ස්පර්ශ වෙන්න ලං කරනකොට දුකයිද සැපයිද? සැපයි. නිකන් බලන්නකො තුවාලයක් එහෙම හැදිච්ච වෙලාවට ලං කළා. හරි සනීපයි. ඒ වුණාට හැබැයි කසනවා. ඒ සනීපයි රත් වෙනවනේ. ගිනි කබලට සරව ගලනවා. මේ හැම ගල වෙනකන් කසනවා. නියපොත්තෙන් ඒ සනීපයි. හැබැයි ටික දවසක් යනකොට මේ මිනිස්සයා කුෂ්ඨේ සනීප වෙනවා. සනීපුණාට පස්සේ බලහත්කාරයෙන් ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් එකතු වෙලා මේ මිනිස්සයා ආපහු අරන් යනවා ගිනි කබලක් ළඟට. දැන් දුකයිද සැපයිද? දැන් දුකයි. ඇයි? දැන් කුෂ්ඨයේ තියෙන කාලේ ගිනි කබල සුවදායකයි. කුෂ්ඨේ සනීපුණාට පස්සේ ගිනි කබල දුක්ඛදායකයි. ඒ වගේ තමයි බුදුහාමුදුරු දේශනා කරනවා කාමයන් නිසා මේ ලෝකෙ මහණෙනි මිනිස්සු යම් කිසි සුවයක් ලබනවද ඒ සුවය හරියට කුෂ්ඨයක් හැදිච්ච මිනිස්සෙක් රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට ලැබෙන తాවකාලික සුවයක් විතරයි තියෙන්නේ. අන්තිමට තියෙන්නේ දුක විතරයි. ඉතින් බුදුහාමුදුරු මතක් කළා වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳව මගේ කිසිම කැමැත්තකුත් නැහැ. දෙමිනිසුන් සහිත ලෝකේ වස්තුකාම කියලා කියන්නේ පින්නතුනි වස්තුවට තියෙන කැමැත්තයි. ක්ලේශකාම කියලා කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් ඇති වෙන සිතිවිලි ධාමයකට. දැන් මේක තවත් කියනවා නම් වස්තුකාමෙන් මිදෙන ලේසි. ක්ලේශකාමෙන් මිදෙන්න අමාරුයි. වස්තුකාමෙන් මිදෙන්න ලේසි. ක්ලේශකාමෙන් මිදෙන්න අමාරු. දැන් බුදුහාරන් කාලේ හිටියනේ පින්නතුන්ට මතක ඇති චිත්තහත්ත කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ 7 වතාවක් සිවුරු වැරියා.
බුද්ධ කාලේ. ඇයි? උන්වහන්සේට තිබුණනේ තලහේනක්ද තලහේනුකුයි මුංහේනුකුයි තිබුණා. මේක කොටනවා ගිහිල්ලා මහාන වෙනවා. හැබැයි වැස්සක් එහෙම වහිනකොට දැන් මහානලා ඉන්නේ. වැස්සක් එහෙම වහිනකොට තලහේනයි මුංහේනයි මතක් වෙනවා. එතකොට වස්තුකාමයේ මොකද්ද? තලහේනයි මුංහේනයි. ක්ලේශකාමයේ කියන්නේ මොකද්ද? අනේ මහණුනාට මොකද ආයි අන්න මතක් වෙනවා කැමැත්තක් ඇති වෙනවා දැන් ගියොත් හොඳයි දැන් පළදරලා ඇති කියලා සිතින් මතක් වෙනවා. සිවුරු වෙලා යනවා. ආයි සිවුරු වෙලා ඇවිල්ලා ආයි වපුරලා ඔක්කොම කරලා ආයි ගිහිල්ලා මහාන වෙනවා. අන්තිමට චිත්තහත් ආදර කරපු දෙත් පින්නතුන්ට මතකයි. මොකද්ද? කල්පනා කළා ආයි නම් සිවුරු වරින්නේ නැහැ 7 වෙනි වතාවේ. මං ආයි යන්නේ නැහැ තලහේනට මුංහෙනට. මොකක් නිසාද මට යන්න හිතෙන්නේ? උදැල්ල නිසා. කොටන්න හිතෙන්නේ. ඒ නිසා මම ආයි යන්නේ නැහැ උදැල්ල ගත්ත කරට ගියා ගඟක් ළඟට S2 පියාගෙන දෑත 3-4 වතාවක් කරකිලා උදැල්ල විසිකලා ගඟට. නිකන් හිතන්නේ ඇයි S2 පියාගෙන විසිකලේ? වැටෙන තැන දැක්කොත් ආපහු ගන්න එන්න හිතෙනවා. එතකොට හිතන්නකෝ ක්ලේශකාමයෙන් මිදෙන්න වස්තුකාමයෙන් නෙවෙයි. ක්ලේශකාමයෙන් මිදෙන්න චිත්තහත් හාමුදුර මොනතරම් වෙහෙසක් ගත්තද? එතකොට බුදුහාමුදුරු දේශනා කළේ මහණෙනි කාමයන්ගෙන් නික්මිලා අවබෝධ කරගත යුතු ධමයක් තියෙනවා නම් ඒක කාමයන්ගෙන් නික්මිලාම තමයි අවබෝධ කරගන්න ඕනේ. නැතුව මේ කාම පරිදාහෙන් දැවෙන කාමෙන් පිච්ච නැත්තන්ට මේ ධමයක් දේශනා කළා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නික්මීමෙන් අතහැරීමෙන් ලැබී යුතු ධමයක් තියෙනවා නම් අතහැරීමෙන් තමයි ඒක අවබෝධ කරගන්න පුළුවන්. නමුත් දණ්ඩපාණි මේ කැහුවේ මේ අවබෝධ කරගන්න ඕනි කියන අදහසින් නෙවෙයි. භාගතුන් වහන්සේගේ දැකීම නිසා බුදුහාරු දැක්කනේ. ඒ නිසා එදා දේවදත්ත පාක්ෂික වඳින්නේ නැහැ බුදුහාමුදුරන්ට. ගරු කරන්නේ නැහැ. ඒ නිසා මේ දේවදත්තගේ වෛරය අද ඊ වෛරයක් නෙවෙයි. සසර පුරාම පිටිතිබිච්ච වෛරයක්. නමුත් තමන්ගේ නංගි එක්කරගෙන ගිහිල්ලා භාගතුන් වහන්සේ සක්විති පදවි ලබන්නත් තිබුණකොට ඒ සියල්ලත් අතහැරලා මගේ නංගිත් අතරමං කරලා බුදු වෙන්න ගියා කියන ආරංචිය අහපු ගමන් පරණ වෛරයත් මතු වුණා. එදා තිබුණු වෛරයක් නෙවෙයි ඒක. සසර පුරාම තිබුණු වෛරය. නමුත් තමන්ගේ නංගි දේවදත්තගේ නංගි යශෝදරාව ඒ தත්ත්වයටපත් කළා කියලයි ඒ වෛරය ආයි වැඩිපුර ඉස්මතු වුණා. එදා ඉඳලා බුදුහාඳුරන්ගෙන් පලිගත්තා. ඉතින් කෙසේ හෝ භාගතුන් වහන්සේ මේ ටික දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තෘෂ්ණා දෘෂ්ටි නැත්තම් ප්‍රපංච. ඒ කියන්නේ ප්‍රපංච කියලා කියන්නේ පින්නතුනි පමාවට හේතු වෙන කරුණෝ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී මහණෙනි පමාවට හේතු වෙන කරුණෝ යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ කියන්නේ මේ චක්සුරාදී ද්වාදස මේ කියන්නේ 12 ආයතන තියෙනවනේ. ඇස කන නාසය දිව ශරීරය සහ මනස. එතන කීයද? 6යි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම එතන කීයද? 6යි. මේකට තමයි කියන්නේ ද්වාදස 12 ආයතන. ඇස කන නාසය දිව ශරීරය සහ මනස 6යිනේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම 6යිනේ. ඔක්කොම 12යි. බුදුහාමුදුරු වදාලා මහණෙනි මේ 12 ආයතනයන්ගෙන් යම් කෙනෙක් මේක මමය මේක මගේය මේක මට අයිති කියලා යම් කෙනෙක් අරගෙන සතුටු වෙනව නම් මතක තියාගන්න මහන්නේ මේ කිසිම ආයතනයකින් ගන්න දේ තුල සතුටු වීමක් නැහැ. දැන් ඇසට ගැටෙන්නේ මොනවද? රූප. කනට ගැටෙන්නේ ශබ්ද. නාසයට ගැටෙන්නේ දිවට දැනෙන්නේ රස. කයට දැනෙන්නේ පහස. මනසට දැනෙන්නේ අරමුණු සිතිවිලි. ඒකට තමයි ධම්ම කියන්නේ. එතකොට ඇහැ තියෙන්නේ අපි ළඟ. රූප තියෙන්නේ බාහිර. රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. එතකොට ඇහැ අයිති අපිට, රූප අයිති බාහිර ලෝකයට. එතකොට
අපිට අයිති නැති බාහිර ලෝකයට අයිති රූප අපි මොකද්ද කළේ? අපි අපේ කරගත්තා. ඊට පස්සේ මගේ කරගත්තා. ඊට පස්සේ මොකද කළේ? ඒක මට අයිති කරගන්න දැඟලුවා. දැන් ඒක වෙන් කරගන්න බැරුව දුක් විඳිනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ මහණෙනි ලෝකයක් මේ ලෝක වෙනස් කරන්න අපිට බෑ. ඒ නිසා තිබිච්ච ලෝකයේ තුල තමයි මමත් ඉපදුනේ. 아무තු ලෝකයක් හදාගෙන මං ඉපදුනේ නෑ. නමුත් මම කලේ මොකද්ද? ලෝකය මොකද්ද කියලා හොඳට අවබෝධ කරගෙන දැන් මම ලෝකයක් ඉක්මවා ගිහිල්ලා දෙමිනිසුන් අතර කවදාවත් ඇලීමක් ගැටීමක් නැතුව ජීවත් වෙන ලස්සන පුජ්‍යලේක වූ මේ තථාගත බුදුරජාන් වහන්සේ කොච්චර ලස්සනයිද? ඒ නිසා බුදුහාමුදුරු වදාලා මහණෙනි දැන් පින්නතුනි ඇහැ රූපේට සංයෝජනයිද? නෑ. රූපේ ඇසට සංයෝජනයිද? නෑ. කළු ගුණෙක් ඉන්නවා. සුදු ගුණෙක් ඉන්නවා. කළු ගුණා සුදු ගුණාට සංයෝජනයිද? නෑ. සුදු ගුණා කළු ගුණාට සංයෝජනයිද? නෑ. හැබැයි කළු ගුණයි සුදු ගුණයි දෙන්න යම් දවසක ලණුවක් අරගෙන එකට බඳිනවා. දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි. ඇයි දැන් දෙන්න එකට බැඳලානේ. දැන් කියන්නකෝ ඇහැ රූපේට සංයෝජනයිද? නෑ. රූපේ ඇසට සංයෝජනයිද? නෑ. ඇසත් රූපය දෙකකට බැඳොත් දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි. හැබැයි යම් දවසක අර කළු ගුණාගේ සුදු ගුණාගේ කඹේ කවුරු හරි මිනිස්සෙක් පිහියක් අරගෙන කපනවා. දැන් සංයෝජනයිද? නැහැ. ඇයි? දැන් කළු ගුණා යන්නේ ඌට ඕනේ පැත්තේ. සුදු ගුණා යන්නේ ඌට ඕනේ පැත්තේ. දැන් දෙන්න දෙපැත්තට යන්නේ. ඒ වගේ තේරුම් ගන්න ඕනේ ඇහැ රූපේට සංයෝජනත් නැහැ, රූපේ ඇසට සංයෝජනත් නැහැ. හැබැයි ඇසත් රූපයත් දෙක එකට බැන්දොත් එදාට තමයි සංයෝජනේ තියෙන්නේ. දැන් කරන්න ඕනේ මොකද්ද? ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනේ නැමැති කඹය තීක්ෂණ ප්‍රඥාවෙන් ටික ටික මොකද කරන්න ඕනේ? තීක්ෂණ ප්‍රඥාවෙන් ටික ටික මේ කපන්න ඕනේ. ආන්න එතකොට ඇහැ පැත්තක රූපේ පැත්තක. එතකොට ඒ පුජ්‍යලයා ඒ රූපයත් එක්ක කවදාවත් ඇලෙන්න යන්නෙත් නැහැ. ගැටෙන්න යන්නෙත් නැහැ. ඒ රූපය මම කරගන්න යන්නෙත් නැහැ. මට අයිති කරගන්න යන්නෙත් නැහැ. මගේ කරගන්න උත්සාහයක් ගන්නෙත් නැහැ. ඒක එහෙම ගත්තොත් වෙන්නේ මොකද්ද? ඒව ගන්න තිබෙන එත ඒක මට අයිති කරගන්න තියෙන චේතනාව තුලම පින්නතුනේ ආපහු කර්මයක් සකස් වෙනවද නැද්ද? චේතනාව තුල මාපහු කර්මයක් සකස් වෙනවනේ. ඇයි ඒ? ඒතනේ බුදුහාරු කිව්වේ චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා. පිටුතුට මතකද බුදුහාරන් කාලේ ගොයි මහත්තයෙක් හිටියා. මේ ගොයි මහත්තයාට හරකෙක් හිටියා. හරකත් එක්ක දවසක් කේන්ති ගියා. කේන්ති ගිහලා ගලේ මොකද්ද? හරක පිදුර වලින් වහලා හරකව පිදුර වලින් වහලා ගිනි තිබ්බා. පිච්චුණා හරක මලා. වැඩි දවසක් ගියේ නැහැ ගොයි මහත්තයාත් මලා. හැබැයි ගොයි මහත්තයා මැරිලා ගිහිලා කවුරු වෙලාද ඉපදුනේ? කාක්කෙක් වෙලා. කපුටෙක් වෙලා ඉපදුනා. ඔන්න බලන්න හැටි මේවයි. කපුටෙක් වෙලා ඉපදුනා. කපුටෙක් වෙලා ඉපදුනා. සවැත් නුවර පිදුරු ගෙයක් තිබුණා. පිදුරු ගේ ගිනි ගත්තා. ඇවිලිච්ච පිදුරු කෑල්ලක් අහසට ගියා. කරුමෙට මේ කාක්කා කපුටත් මේ කොඩින් පියාඹාගෙන ගියා. ඇවිලිච්ච පිදුරු කෑල්ල කාක්කගේ කකුලේ පැටලුණා. අහසෙදිම කපුටව පිච්චුණා. මොකද නිකන් හිතන්න තියෙන්නේ? චේතනහම් භික්කවේ සම්මගද. එතකොට චේතනාව නෙමෙයිද ආපහු කර්මයක් සකස් කළේ? මොකද චේතනාව? එදා චේතනාව මොකද්ද? මෙච්චර පිදුරු ගේන්න ඕනේ. මු පුච්චන නම් මෙච්චර පිදුරු ඕනේ. මෙතනින් ගිනි තියන්න ඕනේ. මෙච්චර පිදුරු දාන්න ඕනේ. එහෙම තියුවොත් තමයි හරක නියම විදිහට පිච්චෙන්නේ. මේ හැම දේ තුලම සකස් කළේ මොකද්ද? මේ සිතිවිලි තුලම මේ හැම සිතිවිල්ලකම සකස් කළේ මොකද්ද? ආපහු කපුටෙක් වෙන්න කර්මය සකස් කළේ නේ.
එදා හරකව ගිනි තියන්න අර විදියට පිදුරු ගේන්න ඕනේ. මේ හැම දෙයක්ම චේතනාව තුලක සකස් කිරීම තුළ හැමදේම සකස් වුණේ ආපහු කපුටෙක් වෙන්නේ. නිකන් හිතන්නකෝ නේ කර්මයේ කොච්චර බලවත්ද කියලා. ඒ විදියටම අර ගොයි මහත්තයත් අහසෙදිම කපුටෙක් වෙලා කකුලේ පැටලිලා අර පිදුරු කෑල්ල අහසෙදිම ගිනි ගත්තානේ. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආයතන 6න් නැත්තම් මේ ආයතන 12න් යම් කිසි කෙනෙක් Tamanටයි තිනෙත රූප, ශබ්ද මේ සියල්ලක්ම මගේ ආත්මේ මටයි ති කරගන්න දඟලනකොට කවදාවත් මහයිනේ මේවයි තින තෘෂ්ණාවක් කවදාවත් අහක් වෙන්නේ නෑ. ඒ පුජ්‍යලය කරන්නේ මොකද්ද? බාහිර රූප තමන්ගේ කරගෙන ඒව තුල සතුටු වෙවි මේ ලෝකයේ තුල ජීවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව සිද්ධ කරලා භාගතුන් වහන්සේ නැගිටලා වැඩම කරලා කුටියට ගියා. බුදුහාමුදුරුවන් කතාව එතනින් අවසానයි. ඒ ධම්සභා මණ්ඩපේ තාමත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරු වැඩම කළාට පස්සේ මෙතන වැඩ හිටිය හොඳට ධර්මයේ දන්න සාමින් වහන්සේ කෙනෙක් මහා කච්චායන සාමින් වහන්සේ. මහා කච්චායන සාමින් වහන්සේට භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය තවත් විස්තර වශයෙන් ඔබ වහන්සේ දේශනා කරන්න කියලා. මේ දේශනාව ලස්සන කියන්නේ දැන් දණ්ඩපායට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ භික්ෂුන් වහන්සේලා කිව්වා බුදුහානේ දණ්ඩපාලට සැකවින්න කළේ දේශනාව කළේ ඔබ වහන්සේ විස්තර වශයෙන් දේශනා කරන්න. බුදුහාමුදුරුවෝ තවත් විස්තර වශයෙන් මේක දේශනා කළා. විහාරයට වැඩියහම භික්ෂුන් වහන්සේලා කච්චායන සාමින වහන්සේට ආරාධනා කළා බුදුහාමුදුරුවෝ විස්තර වශයෙන් දේශනා කරපු දේ සවිස්තර වශයෙන් මහා කච්චායන හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන්න කියලා. කච්චායන හාමුදුරුවෝ මේ ශාසනයේ විතරක් නෙවෙයි පින්වත්නි මහා කච්චායන හාමුදුරුවෝ එක ප්‍රාන්තයකට වැඩම කරලා මුළු ඒ ප්‍රාන්තෙම පින්නතුනි බෞද්ධ කළා. ඒ ප්‍රාන්තෙම බෞද්ධ කළා. ඒ ප්‍රාන්තයට වැඩියට පස්සේ මහා කච්චායන හාමුදුරුවන්ට උපස්ථාන කරන්න හිටිය සෝන කුටිකන්න කියලා උපාසක මහත්තයෙක්. මේ උපස්ථාන කරන්න ආවේ. උපස්ථාන කරන්න ඇවිල්ලා උපස්ථාන කරනකොට මේ සෝන කුටිකන්න කියන උපාසක මහත්තයා දවසක් කච්චායන හාමුදුරුවන්ට කියනවා මාව මහාන කරගන්න කිව්වා. මහා කච්චායන කිව්වා මහාන වෙන්න තව කල් තියෙනවා. ඔන්න ඒ උපස්ථානයක් කරගෙන ඉන්න කිව්වා. එපා කිව්වා. ආයයි උපස්ථාන කළා කිව්වා අනේ දැන්වත් මාව මහාන කරගන්නෝ කියලා. ඊට පස්සේ මහා කච්චායන කිව්වා තව මහාන වෙන්න කල් තියෙනවා කිව්වා. අකමැත්ත නෙවෙයි මේ ඉක්මනට පැහැදිලා ඉක්මනටම මේ සසුනට එන්න හදනකොට මහා කච්චායන කල්පනා කළා ආයයි ඉල්ලීමක් කරනකොට ඒ පිළිබඳව යම් කිසි කෙනෙකුට කැමැත්තක් තියෙන නිසානේ මේ ඉල්ලීම කරන්නේ. එදා මහා කච්චායන හාමුදුරුවෝ සෝන කුටිකන්න සාමින් වහන්සේට මතක් කළා කච්චායන මේ ප්‍රාන්තේ හරි දුෂ්කරයි. හැබැයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නව ජේතවනාරාමේ බුදුහාමුදුරුවන්ට කියන්න මමයි එව්වේ එතකොට භාගතුන් වහන්සේ ඊටු ටික සම්පූර්ණ කරයි කියලා. එදා පින්නතුනි සෝන කුටිකන්න උපාසක මහත්තයා බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්න බලන්න ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කිව්වා ආනන්ද මේ සෝන කුටිකන්න කියන භික්ෂුවට වෙන කුටියක් දෙන්න එපා මගේ කුටියෙම හදලා දෙන්න කිව්වා. බුදුහාරන් කුටියෙම හදලා දෙන්න කිව්වා. දැන් බුදුහාමුදුරුවෝ ශ්‍රෑ සැතපුණා සෝන කුටිකන්න හාමුදුරුවෝ ශ්‍රෑ සැතපුණා බුදුහාමුදුරුවෝ මහරය අවදි වුණා. මහරය අවදි වෙලා මේ සෝන කුටිකන්න කියන සාමින් වහන්සේට කිව්වා මට බණ ටිකක් කියන්න කිව්වා. මේ අලුත මහරජකනට දැන් බුදුහාමුදුරුවෝ බණ දන්නේ තු නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ සාමින් වහන්සේට කියන මට මහරය නැගිටලා බුදුහාමුදුරුවෝ කියන මට බණ ටිකක් කියන්නලු. එදා පින්නතුනේ සෝන කුටිකන්න සාමින් වහන්සේ පාරායන වර්ගයේ ඒ කියන්නේ නිවනට අදාළ වෙන ලස්සන දහම් කරුණු රාශියක් බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රකාශ කළා. එදා බුදුහාමුදුරුවෝ ඇහුවා සෝන මහාන වෙන්න මෙච්චර ප්‍රමාද වුණේයි කියලා ඇහුවා. ඊට පස්සේ සෝන කුටිකන්න සාහිණාංශ කිව්වා මහා කච්චායන හරු මහාන කරගත්තේ නෑ 3-4 වතාවක්ම ඉල්ලීම් කළා තමයි යන්තම් මහාන උනේ කියලා.
ඉතින් මේ කිව්වේ මොකුත් නෙවෙයි මහා කච්චායන හාමුදුරුවෝ මේ සසුනේ ඉන්දියාවේ එක ප්‍රාන්තයක් බෞද්ධ කළා. ධර්මයේ දේශනා කළ බලෙන් නෙවෙයි. දෘෂ්ටි මතවාද සියල්ලක් මිනිස්සුගේ බැහැර කරලා බෞද්ධ භාවයට පත් කළා. අන්නේ කච්චායන ස්වාමීන් වහන්සේට භික්ෂුන් වහන්සේලා මතක් කළා ස්වාමීනි භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔබ වහන්සේ දේශනා කරන්න කියලා. එදා කච්චායන ස්වාමීන් වහන්සේ මතක් කරනවා එවත්නි අසත් රූපයත් නිසා යම් කිසි විඥානයක් උපදීද ඒ කරුණු තුනේ එක්වීම නිසා ස්පර්ශයක් හට ගන්නවද ස්පර්ශය නිසා යම් කිසි මොකද්ද වේදනාවක් හට ගන්නවද වේදනාව නිසා යම් කිසි සංඥා සංකාර විඥාන මේ සියල්ලක්ම හට ගන්නවද ඒ සියල්ලත්ම අනිත්‍යයි කියන බව මතක තියාගන්න කිව්වා. එතකොට ඇසත් අනිත්‍යයි ඇසට ගැටෙන රූපත් අනිත්‍යයි චක්කු විඥානයත් අනිත්‍යයි. ඇසත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි චක්කු විඥානයත් අනිත්‍යයි. හැබැයි ඇසත් රූපයත් නිසා යම් කිසි විඥානයක් හටගත්තා ඒ විඥානය නිසා යම් කිසි ස්පර්ශය නිසා යම් කිසි වේදනාවක් හට ගන්නවා ඒ වේදනාවත් අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. බුදුහාමුදුරු දේශනා කළානේ පින්වතුනි අපිට මගතකයි අපිට ඉගෙනුවේ සංඥාව කියලා කියන්නේ නිකන් මිරිගුවක් වගේ කිව්වා. අර මුව මතකයිනේ වතුර තිබහා වුණාම කැලෑවෙන් එළියට එනවා අනේ ආවට පස්සේ ඌට තේරෙනවා මහා ගිනි දවල් අර ඈත වතුර තියනවා වගේ. මේක මිරිගුවක් විතරයි. මුවා මොකද කරන්නේ? එතෙන්ටත් දුවනවා. එතෙන්ට ගිහලා ලුලුස්සලා බලනකොට ඌට පේනවා මෙතනනේ වතුර තියෙන්නේ. එතෙන්ටත් දුවනවා. දැන් මේ වතුර තියෙනවයි කියන සංඥාවකට රැවටෙනවා කවුද? මුවා. ඒ වගේ තමයි කිව්වා මේ මිනිස්සුත් රූප සංඥාවලට රැවටෙනවා. සද්ද සංඥාවලට රැවටෙනවා. ගන්ධ සංඥා, රස සංඥා මේ ආදී වශයෙන් රැවටෙනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි ඒවට රැවටිලා ඒවා මගේ කරගන්න, මට අයිති කරගන්න, වෙන කෙනෙකුට අයිති නොවෙන්න මහ පුදුම විදියට මිනිස්සු විතර්ක හදා ගන්නවයි කිව්වා. ඒ කියන්නේ සිතවිලි. ඒ කියන්නේ මේක අයිති කරගන්නේ කොහොමද? වෙන කෙනෙකුට අයිති වුණොත් මොකද වෙන්නේ? මේ ආදී වශයෙන්. ඉතින් මේවා මගේ කියලා ගන්න තාක්කල් මහණෙනි කවදාවත් මේ තෘෂ්ණාවෙන් කවදාවත් මිදීමක් නම් හම්බෙන්නේ නැහැ කිව්වා. මේ ගිහියෝ ඇත්තන්ට මේවා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කළේ මේ කාමයන්ගෙන් නික්මෙන්නට මනසක් බුද්ධි අවදි වෙච්ච කෙනෙකුටයි. ගිහියෝ ඇත්තෝ මේවා ධර්මානුකූලව පරිස්සමෙන් ගත යුතුයි. ගිහි ජීවිත අවුල් කරගන්න උත්සාහවන්ත වෙන්නට හොඳ නැහැ. ආස්වාදී භුක්ති විඳින්න ඕනේ පින්නතුනි. ආදීනවේ කියන්නේ මොකක්ද කියලා හොඳට දැනගෙන. බුදුරජාණන් වහන්සේත් ආස්වාදී භුක්ති විඳ නිකන් නෙවෙයි රම්මේසරම් සුබ කියන මාලිගා තුනක ආස්වාදී භුක්ති විඳ. නමුත් ඒ ආස්වාදී භුක්ති විඳේ ආදීනේ මොකක්ද කියලා දැනගෙනයි. ඒ නිසා මේ ටික දේශනා කරන්නේ කාමයන්ගෙන් නික්මෙන්නට මනසක්. ඒකනේ බුදුහාර මුලදිම කිව්වේ. නික්මීමෙන් අතහැරීමෙන් අවබෝධ කරගත් දහමක් තියෙනවා නම් ඒක අතහැරලම තමයි අවබෝධ කරගන්න. කාමයන්ගෙන් පිච්චෙන දැවෙන කෙනෙකුට මේක අවබෝධ කරගන්න බෑ. කාමයන්ගෙන් නික්මෙන්න කෙනෙකුටයි දහමක් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා එකපාරට මේක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මායя කොයි වෙලාවෙත් බලන් ඉන්නේ. ඇහෙන් අරමුණක් ලැබෙන්නේ කොයි මොහොතකද? ඒ වෙලාවට මේ සත්‍යය දැහ ගන්න. කනින් අරමුණක් ලබන්නේ කොයි මොහොතකද? ඒ වෙලාවට අපිව දැහ ගන්න. පින්නතුට මතකනේ බුදුහා ලස්සන උපමාකුත් දේශනා කළානේ. අර ඉන්දිබුවෙක් ඉන්නේ ඉබ්බා මතකයිද කතාව? ඉබ්බෙක් ඉන්නවා. දැන් මේ ඉතින් ඉබ්බාගේ පිටිපස්සේ එනවා කවුද? සිවලෙක්. සිවල ඇවිල්ලා ඉබ්බගේ කට්ට උඩට කකුලක් තියාගෙන දැන් බලන් ඉන්නවා. මූ ඉබ්බා කොයි වෙලාවක හරි අණ්ඩක් එළියට දැම්මොත් මම මේකෙන් අදිනවා. අණ්ඩක් එළියට දැම්මොත්. එතකොට මූ කරන්නේ ඉබ්බා කරන්නේ මොකද්ද? හැම අණ්ඩක්ම ඒ කියන්නේ කකුල් හතරම හොඳට ඇතුළට දාගෙන මූ ඉන්න හිවලත් කොයි වෙලාවක හරි බලන් ඉන්නේ. ඒක අණ්ඩක් හරි එළියට දැම්මොත් මම
වදිනවා. ඒ වගේ තමයි kuwa මාරයත්. මාරයා කොයි වෙලාවෙත් බලන් ඉන්නේ ඉබ්බා එක අණ්ඩක් හරි එළියට දැම්මොත් සිවල ඇදගෙන කනවා වගේ තමයි මාරයා කොයි වෙලාවෙත් බලන් ඉන්නේ මේ මිනිස්සයා ඇසින් අරමුණක් ලබන්නේ යම් මොහොතකද ඒ වෙලාවට මම මේ මිනිස්සයව දැහැ ගන්නවා. කනින් අරමුණක් ලබන්නේ කොයි මොහොතකද ඒ මොහොතේ මම මේ මිනිස්සයව දැහැ ගන්නවා. ඒසා මාරයා බලන් ඉන්නේ කොයි වෙලාවකද මේ ලෝකේ දැහැගන්නේ කියලා. ඒසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හැබැයි ඉබ්බා දන්නවා මම කටුවක් එළියට දැම්මොත් අණ්ඩක් හරි එළියට දැම්මොත් දැහැගන්නවා. නමුත් ඉබ්බා කරන්නේ මොකද්ද? එකක්වත් එළියට දාන්නේ නැහැ. සිවල මොකද්ද කරන්නේ? බලන් ඉඳලා බැරිම තැන යනවා. ඒ වගේ තමයි මාරයත් බලන් ඉන්නවා කොයි වෙලාවක හරි මේ ටික වෙනකන්. නමුත් බැරිම තැන බලන් ඉඳලා ඒ කියන්නේ එදාට මාරයා ජය ගන්න පුළුවන්. ඇස සංවර කරගත් දවසට කන සංවර කරගත්තෝ නාසය දිව මේ සියල්ල සංවර කරගත් දවසට මාරයා ඉඩක් ලබන්නේ නැහැ අපේ ජීවිතේට ඇතුළු වෙන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ මහා කච්චායන සාමින් වහන්සේ අනිත් ආයතන ගැන දේශනා කළා. සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන මේ සියල්ලක්ම දේශනා කළ අවසානයේ මහා කච්චායන හාමුදුරුවෝ කියනවා මම මේ දේශනා කරපු ටික ඕන්නම් ගිහිල්ලා මහණෙනි බුදුරජාණන් වහන්සේගෙන් අහන්න බුදුහාමුදුරුවෝ මේ ටික මේ විදියටම දේශනා කරාවේ කිව්වා. එදා භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ධහම මේ දේශනා කරපු ටික මහා කච්චායනහරු දේශනා කරපු ටික මේ විදියටම ඇහුවා. භාගතුන් වහන්සේ එදා දේශනාව ඒ විදියටම අනුමත කළා. අන්තිමට ආනන්ද හාමුදුරුවෝ තමයි යහන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ලස්සන ධර්මපරියායක් මේක. දණ්ඩපායට දේශනා කරපු ටික බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. භික්ෂුන් වහන්සේලා ඒක සවිස්තරාවත්ම ගහගන්න කච්චායන හාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවනේ මේ ධර්මපරියායට කියන නම මොකද්ද කියලා ඇහුවා. එදා තමයි බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළේ ආනන්ද මේ ධර්මපරියායට කියන නමක් තියෙනව නම් මේ දේශනාව මදු පිණ්ඩික ධර්මපරියාය හැටියට දරාගනසේක්වා. ඒ කියන්නේ මේ පිණක් වගේ මේ පැණි පොදියක් වගේ දේශනා කරපු ධර්මපරියායක්. ඒ නිසා තමයි මේ සූත්‍රයට මදු පිණ්ඩික සූත්‍ර දේශනාව කියලා කියන්නේ. ඒ සාදා අපි ඉගෙන ගත්තේ කෙටියෙන්. නමුත් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකේ සීහනාද වර්ගයේ සඳහන් වන මදු පිණ්ඩික සූත්‍ර දේශනාවයි. මේ මදු පිණ්ඩික සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් වලින් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවේ දායකත්වයේ භාරගෙන කටයුතු කළේ මිරිහාන නුගේගොඩ පදිංචි ත්‍රිමාන්න හෙට්ටිආරච්චිගේ චන්ද්‍රාවතී මෑණියන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස පොදු අරමුණක් බලාපොරොත්තුවක් තිබෙන්නේ කොරෝනා වදුරෙන් ලෝක සත්වයා සුවපත් වේවා, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්ම දේශනා කරන සීල මහ සංඝරවුණටත් ධර්ම ප්‍රචාර කටයුතු හොඳින් සිද්ධ කරගන්නට අවැසි සියලු ශක්තිය ධෛර්යය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා. ලෝක සත්වයන් හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වීරවන්තව කටයුතු කරලා සුඛ සහගත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට මේ පින් උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාටම නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පන්නියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. නිසා පොදු අරමුණක් මූලික කරගෙන පෞද්ගලිකත්වයේ ඉස්මතු කරගන්න නැතුව බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්ට යෙදුණු පින්කම ත්‍රිමාන්න හෙට්ටිආරච්චි චන්ද්‍රාවතී හෙට්ටිආරච්චිගේ චන්ද්‍රාවතී මෑණියන් මේ හැමදෙනාමත් එකතු කරගෙන ලක්වැසි ලෝවැසි හැමදෙනාටම තථාගත බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය බෙදා දීන් වස් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කළා. චන්ද්‍රාවතී මෑණියන් ඇතුළු හැමදෙනාටම
දිගාසරි සම්පත්තියම ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. අප සෑම දිනා වෙත මෙත් සිතින් යුතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත් සියලු කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කර ගනු පිණිසම මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසෙයින්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙන ආ මෙම උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පිනැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි